नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि හිඟතුනි අප පසුගිය දිනෙහි සාකච්ඡා කළේ පඨවි ආදී ධාතු සතර පිළිබඳව. රූප ගැන කතා කරන විට ප්‍රධාන රූපසේ ගත යුතුව තිබෙන්නේම මේ හතරයි. බුදුරජාණන් වහන්සේ සත්වයා ඇතැම් විටක ධාතුන්ගේ වශයෙන් බෙදා දක්වපු සූත්‍රය. ඒ සූත්‍රවලදී පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර ප්‍රධාන කොට දක්වලා තියෙනවා. අර චධාතුරෝ යං පුරිසෝ ආදි වශයෙන් ධාතු විභංග සූත්‍රයේදී ඒ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, තව ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. එනමුත් උන්වහන්සේ වදාරලා තිබෙනවා. දැන් මේ ධාතු සතර හැමතැනම ඒ ධාතුන් පිළිබඳව වදාරන හැමතැනම එනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර. ඒ ධාතුන්ගේ මූලික తত্ত্বය, මුල් ස්වභාවය තමයි අප තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි. කියන්නේ ධාතු යම්කිසි ස්වභාවයක් නැත්නම් ලක්ෂණයක් කියන්නේ සතහනක් යම්කිසි සතහනක් දක්වන දෙයක් නෙවෙයි ඒ ධාතුන්ගේ මූල ස්වභාවය ගතව. ඒවා හුදු ශක්ති මාත්‍ර කියලා ගන්නට වෙනවා. ශක්ති මාත්‍ර. එහෙත් ඒවා රාශියක් එක්තැන් වූ කල්හි ඒ එක එක ධාතුවට අයත් නොවන යම්කිසි සතහනක් ආකාරයක් දක්වන. ගමනක් නෙවෙයි ඒ ගඳ ආදී ඒ නිසානේ අර වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ ආදී ભેද දක්වනවා ඒවා එක් වූ කල්හි. එහෙම නැතුව ධාතුවක් වශයෙන් එය සලකන විට එහි පාටක් කියන්නේ වර්ණයක් ගන්ධයක් මේ අසුවල් ගන්ධය පඨවි ධාතුවේය අසුවල් ගන්ධය ආපෝ ධාතුවේය කියලා එහෙම දක්වන්නට බෑ. අනේ ඒක තේරුම් ගන්නට ඕන ඒ ධාතුන්ගේ වශයෙන්. ඒ නිසා තමයි මේ ධාතුන් සත්වයන් රවටන ස්වභාවය කියලාගෙන ඒවට මහා භූත කියලා නම් කර තිබෙන්නේ ඒක තේරුමකේ. ඒ නිසා ප්‍රകൃතියෙන් ස්වභාවයෙන් වුණට නැති එහෙත් එකතු වූ කල්හි යම් වර්ණයක් ගන්ධයක් ආදී ඒබඳු ස්වභාවයක් දක්වන බැවි දක්වා කාවද මුලා මේ පඨවි ආදී ධාතුන්ගේ නිර්මිත
ශරීර ඇති මේ සත්වයන්වම මුලා කරනවා කියන්නේ රවටනවායි කියන්නේ. අපි මේ ධාතුන් වශයෙන් සැලකීමට නොහැකි කම හේතු කොටගෙන රැවටි සිටින පිරිසක් කියා කියතත් වැරදි නෑ. ඒ නිසාද මා කලින් දවසේ කීවේ ඒ ධාතුන් සමග ගැටෙන විට පුද්ගලයෙකු සමග ගැටුණාසේගෙන ඉතින් සමහර විටක තරහව ඇති කර ගන්නවා, සමහර විටක රාගය නැත්නම් ලෝභය උපදවා ගන්නවා. එයාදී මේ විවිධාකාර මේ චිත්තාචාරයන් පවත්වනවා. මේ තමා මේ ධාතුන්ට මුලා වී සිටින දෙයක්. ඒ ධාතුන් ගැන මුලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ පඨවි ආදී ධාතු වශයෙන් සත්‍යයන් වේදා සත්‍යයේ ශරීර මේ ධාතුන්ගෙන් නිර්මිතව තිබෙන බව දක්වලා මේ අභ්‍යන්තර පඨවි ධාතුව කියන මෙය බාහිර පඨවි ධාතුවට වඩා කිසිදු වෙනසක් නැති බව දක්වනවා. ඒ නිසා තමයි යම් අභ්‍යන්තර පඨවි ධාතුවක් වේද, ඒ වගේම බාහිර පඨවි ධාතුවක් වේද. පඨවි ධාතු රේ වේසා කියලා හිතේ. ඒවා පඨවි ධාතු රූපය. තං මම මේසෝ හමස්මි නමේසෝ ඒ මගේ නොවේ, මම නොවේමි, මගේ ආත්මය නොවේ. එහෙම බලන්නට උදන්නා. යන්නේ ඒකයි ප්‍රධාන වශයෙන් සැලකිය යුතු දෙයක්. නමුත් ඒ තරම් දර්ශනය, ඒ තරම් දුරට ඒ පඨවි ආදී ධාතුන් පිළිබඳ ඒ සම්‍යක් දර්ශන ඇති කරගත හැක්කේ විදර්ශනා භාවනාව. විදර්ශනා අපට බොහෝ දුරට ඒ කිට්ටුවට කියන්නේ පඨවි ධාතුව පිළිබඳව පොතපතේ සඳහන් වන අපේ ආචාර්යවරුන්ගෙන් ඉගෙන ගන්න ඒ කරුණු පදනම් කරගෙන පඨවි ධාතු ස්වභාවය පිළිබඳව බොහෝ දුරට අපට සිතලා තේරුම් ගන්නට පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ ගැනීමක් කියලා කියන්නට බෑ. ඒද අනුමානයක් කොටයි ගන්නට පුළුවන්. ප්‍රත්‍යක්ෂය කියන්නේ සාමාන්‍යයෙන් ලෝකෙහි ප්‍රත්‍යක්ෂය ගැන කතා කරන විට ඇසෙන් කරන ප්‍රත්‍යක්ෂය, කනින් කරන ප්‍රත්‍යක්ෂය ආදි වශයෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කියලා කියනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන්නේ ඇහෙන් දකින්නවා, කනින් අහනවා, නැහැෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිවෙන් රස දැනගන්නවා, කයින් පොට්ටබ්බයන් ස්පර්ශ කරනවා. අන්න ඒ විදිහට ඇති කරගන්නා ප්‍රත්‍යක්ෂය. ඒක නුවණින් කරන ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය බොහෝ විට කෙනෙක් ඒ වැරදි සංඥාවන් ගැනීමටද හේතු වන ප්‍රත්‍යක්ෂයක් වෙනවා. ඒ ලෝකෙහි කතා කරන මේ ප්‍රත්‍යක්ෂය වැරදි සංඥා ඇති කරගන්නවා. දැන් ඒ නිසානේ අනිත්‍යයේ නිත්‍ය සංඥාව, දුක්ඛෙහි සුඛ සංඥාව, අනාත්මෙහි ආත්ම සංඥාව කියන මේ වාද ඇති වෙනවා. මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන ඒ ප්‍රත්‍යක්ෂයන් නිසා. කියන්නේ අපිට දැනෙන දෙයක් අපි යම්කිසි ආකාරයකින් ඒක ගන්නවා. ඒ ගන්නේ බොහෝ විට අනිත්‍ය වූ දේ නිත්‍ය හැටියට, දුක් වූ දේ සැප හැටියට, අනාත්ම වූ දේ ආත්ම හැටියට. එහෙම නෙවෙයි මේ ඥාණයෙන් කරන ප්‍රත්‍යක්ෂය කියන්නේ. නුවණින් කරන ප්‍රත්‍යක්ෂය. ඒ විදර්ශනා නුවණින් කරන ප්‍රත්‍යක්ෂයේදී ඒ ධර්ම ස්වභාවයම Taman නුවණින් දැනගන්නා අතර ඒ ධර්මයන්ගේ තිබෙන යථා ස්වභාවය, යථා තත්වය, යථා භූතය කියන්නේ ඇතිසැටි දැනගන්න. ඒක කොයිතරම් පොත කියුවත් දැනගන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒක කොයිතරම් කියුවත් නිකම් හිතලා බැලුවත් නෙවෙයි. ඒකට අර මේ ස්කන්ධ පංචකයට සිත යවලා, සිත කියන්නේ සිහි නුවණ යවා බැලිය. එතකොට Tamanටම
පඨවි ධාතුව ප්‍රකටව වැටහෙන. පඨවි ධාතුව කියන්නේ වෙන කොහේවත් තියෙන දෙයක් පිළිබඳව නෙවෙයි. තම අධ්‍යාත්මික. ඒ වගේම අධ්‍යාත්මික ආපෝ ධාතු. අධ්‍යාත්මිකව කියන්නේ තමා තුළ මේ කයෙහි පවත්නා තේජෝ ධාතු, වායෝ ධාතු කියන ඒවා වෙන්කොට දැකිය හැකි වෙනවා. අන්න එහෙම දැකගත්තොත් යම් දැනගත්තොත් ඒ තැනත්තා අභිධර්මයක් ඉගෙන ගත්ත කෙනෙක් නම් මේ අභිධර්මෙහි කියා තිබෙන කරුණු කොයිතරම් යුක්ති යුක්තද කියලා තමාටම තේරෙනවා. ඒ ධර්මයන්ගේ ස්වභාවයන් Tamanට ඒ නුවණට ප්‍රත්‍යක්ෂ වූ කල තමා ඉගෙනගෙන තිබෙන වතපතින් දැනගෙන තිබෙන ඒ ධර්මය කොයිතරම් යුක්ති යුක්තාකාරයෙන් දක්වලා තිබෙනවද කියලා ප්‍රතිපත්තියම Tamanටම තේරුම් ගන්නට පුළුවන්. අන්න ඒ ධාතු, පඨවි ආදී ධාතු සතර හැම රූපයක් පිළිබඳවම මූලික ධාතු සතර. ඒ ධාතු සතරෙන් වෙන්ව කිසිදු රූපයක් පවතින්නේ නැහැ, ඇතිවන්නේ නැහැ. කවර හෝ රූපයක්. දැන් අපි රූප කියන කතාව මේ ශරීරවලට තමයි පාවිච්චි කරන්නේ. ශරීරය. ඒ ශරීරය කියනකොට ගස් ආදී දේවල්ද ඒ ගොන්නේහිලා සලකන. ඒවායේ තිබෙන්නේ පඨවි ආදී ධාතු සතර. මේ බාහිර ලෝකේ කියන්නේ සත්ව ලෝකයේ නෙවෙයි. ඒ සත්ව ලෝකයෙන් පිටත්තරව තිබෙන ඒ සංස්කාර ලෝකයට අයත්. ඔය ගස් ගල් පර්වත ආදී මහ පොළොව ඉරහඳ තාරකා කියන මේ සියල්ලම ගැන සැලකපො. ඒ සියල්ලෙහිම පවත්නේ පඨවි ආදී ධාතු සතර. ඒ ධාතු සතර එකතු වූ තැන ඇතිවන්නා වූ වර්ණ ගන්ධ රස ඕජා කියන ඉතිරි හතරත් එක්කයි පවතින. ඒ වායේ පවත්නා වූ ඒ පඨවි ආදී ධාතුන්ගේ උත්සන්නතා අනුත්සන්නතා තිබෙන්නට පුළුවන්. උත්සන්නතා කියන්නේ යම් ධාතුවක් අධිකයි බලවත්. එහෙම පවතින්නට පුළුවන්. ඒ කොහොම පැවතුනත් අපි ඒ නිසා තමයි ගින්න තේජෝ ධාතු අධික රූප සේගන්. ඒ ගින්නෙහිද පඨවි තිබෙනවා, වායෝ තිබෙනවා, ආපෝ තිබෙනවා. ඉතිරි ධාතු තුනක් තිබෙනවා ගින්නෙහි. එහිද තිබෙනවා ඒ එකතු කල් එහි රූප කලාප සමූහයෙහි වර්ණයක් තිබෙනවා, ගන්ධයක් තිබෙනවා, රසයක් තිබෙනවා, ඕජාවක්. ඒ විදිහටයි අභිධර්මයේදී ඒවා පිළිබඳව උගන්වනවා. ඒ නිසා කිසිදු තැනක රූපයි කියා ව්‍යවහාර කරන යම් වස්තුන් වෙනවා. ඒ හැම වස්තුවක් පඨවි ආදී ධාතු සතරෙන් නිර්මිත වූ වස්තුන්සේම තමා සලකන්නට. ඒ පිටත්තර. එතෙන් අපට මේ ලෝකය කියනකොට බාහිර ලෝකය කොයිතරම් දැනගත්තත් එයින් අපට විමුක්තිය පිණිස විමුක්තිය සඳහා එයින් පමණක් එයින් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ බාහිර ලෝකයේ නෙවෙයි පළමු කොට දැනගත යුතු තිබෙන්නේ තමාය කියනු ලබන ලෝකය ගැන. මේ ඉමස්මින් ජීව ව්‍යාමමත්තේ කලයේවරේ සසඤ්ඤම් සමනකේ ලෝකංච පඤ්ඤාපේවි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාපේවි යනුවෙන් බුදුරජාණන් වහන්සේම වදාළා. ඉමස්මින් ජීව ව්‍යාමමත්තේ කලයේවරේ සසඤ්ඤම් සමනකේ ඒ සංඥාව සිත කියන මෙයින්ද යුක්ත මේ බඹයක් පමණ වූ මේ කලෙබරෙහි නැත්නම් මේ රූප කයෙහි මේ ශරීරෙහි ලෝකංච පඤ්ඤාපේවි කියන්නේ ලෝකයේද ඇතයි කියන්නේ ලෝක සමුදය. ඒ ලෝකයේ කියන එය උපදවන්නට හේතු වන ධර්මය දැයි ලෝක නිරෝධංච ලෝක නිරෝධය ඇතයි කියන්නේ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට. ඒ කියන්නේ මෙහි පනවමි කීවේ මේම තමයි
ලෝකයේ දැන ගැනීමටත් ලෝකයෙන් ඈතර වීම දැන ගැනීමටත් හාරා ඇවිස්සිය යුතු එකම දේ. හරියට මේ යම් කිසිවක් පිළිබඳ ඇතුළත බලන්නට හාරලා බලන්න දැන් කොස් ආදී දේ ඉදිලද කියලා බලන්න හාරන්න කෙනෙක්. ඒ වගේ මේ ස්කන්ධ පංචකයම නුවණ නැමැති කඩුවෙන් හාරලා බලන්නට. හාරලා බලන්නට ඕන. ඉතින් හාරලා බලන්නට කඩුව නිකන් නෙවෙයිනේ, කඩුව යම් කිසි අතකින් අල්ල ගන්නටත් ඕන. අන්න ඒ වගේ ඉතින් ඒ අල්ලා ගන්න අත හැටියට ගන්නට වෙනවා. අර වීර්ය නැමැති අතද කොහෙද කිව්වන්නේ? ඒ විදිහේ කොහොම හරි නුවණින් මේක පිළිබඳව සොයා ගන්න. ඒ නිසා තමයි අභිධර්මය ගැන කියන්නේ. අභිධර්මය නුවණ තිබෙන කෙනෙකුට පමණක් යම් ආස්වාදයක් ලැබිය හැකි ධර්මයක්. එමුකද නැති කෙනෙකුට ඒ ආස්වාදය කියන්නේ ඒ ධර්ම ඉගෙනීමෙන් ලබන සොම්නස ප්‍රීතිය. ඒක ලැබෙන්නේ නැහැ බොහෝ කෙනෙක්. ඒ නිසා තමයි අටුවාවේ කියනවා වේහි තන්තියෝ පච්චවෙක්ඛන්තානං පසාද බහුලානං සද්ධා සම්පන්නානං පසාද බහුලානං ඥානුත්තරානං කුලපුත්තානං අනන්තං පීති සෝමනස්සං උප්පජ්ජති. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනා දෙකක්. තන්ති කියලා කියන්නේ උන්වහන්සේගේ දේශනාව. තන්ති කියලා එන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශන. තන්ති පාලි වචන. ද්විහි තන්තියෝ පච්චවෙක්ඛන්තානං සද්ධා සම්පන්නානං පසාද බහුලානං ඥානුත්තරානං කුලපුත්තානං. ඒ ශ්‍රද්ධාව ඇති ප්‍රසාදය කියන පැහැදීම බහුලව තිබෙන නුවණ දියුණු කරගත්ත කුලපුත්‍රයන්. කුලපුත්‍රයෝ කියලා විශේෂයෙන් දක්වන භික්ෂුන් වහන්සේට අනන්තං පීති සෝමනස්සං උප්පජ්ජති. මෙපමණයි කියා සීමාවක් දක්වන්නට බැරි ප්‍රීතියක් සොම්නසක් උපදී. කවර තන්ති දෙකක් දෙයත් විනයංච අභිධම්මංච. විනයත් අභිධර්මයක්. විනයත් අභිධර්මයක්. විනය මේ පිනතුන් බොහෝ විට කේවල නැතුව ඇති. ඒ විනය පැනවීමක්. ශික්ෂාපද පැනවීම වෙන කාහටවත් විශේෂ කරුණක් නෙවෙයි. බුද්ධානං ඒව විශේෂය. බුදුරජාණන් වහන්සේටම විශේෂ වූ කරුණ. මේ විනය කියන පරාජිකා පිළිබඳ ඊළඟට සංඝාදිශේෂාපත්‍යෙහි වලදී එන සුඛ විසට්ටි සංඝාදිශේෂය ආදී මේවා පිළිබඳව කියවන කෙනෙකුට තෙනේවි බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි ඇතම් කෙනෙක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධත්වය වෙන දෙයකින් මේ නිගමනය නොකළා උන්වහන්සේගේ විනය දේශනාවෙන්ම නිගමනය කරන්නට පුළුවන්. එහෙම තමයි. විනය දේශනාව. ඒ තරම් මේ ධර්මයේ නැත්නම් ඒ තරම් වූ දෙයක් ඒ විනය බව. ඉතින් මේ විනයෙහි හසල බුද්ධියක් ඇති කෙනෙකුට මේ වරදේ මේ ඇවතේ මේ ඇවතින් නැගී සිටින්නේ මෙසේ ඔය ආදි වශයෙන් ඒ කරුණ මෙනෙහි කරන විට ඒ විනයධර භික්ෂුවටන් මහා ප්‍රීතියක් සොම්නසක් ඒ නිසා ඇති වෙනවා. ඒ වගේම ආභිධර්මිකයාට අභිධර්මණය උගත් ඒ භික්ෂුන් වහන්සේට ඒ ධර්මාන්තරයක් විපාක කර්මාන්තර විපාකාන්තර කියන මේවා පිළිබඳව සම්සුකුම ධම්මං සම්මසන්තස්ස ඉතා සිවුම් සූක්ෂම ඒ ධර්මයන් පිළිබඳව මෙනෙහි කරන විට අනන්තං ප්‍රීති සෝමනස්සං අනන්ත වූ ප්‍රීතියක් සොම්නසක් උපදී. ඉතින් ඒ නිසා අභිධර්මයේ ඉගෙනීමද නුවණ වැඩෙන
නුවණ වැඩෙන ක්‍රියාවක්සේ දකින්න. අභිධර්මයේ කියන්නේ. ඒ වගේම ඒ උපත්යෙන් ලබන ලද නුවණ ඇති කෙනෙකුට ඒ ධර්මය ඉගෙන ගැනීමේදී ඇති වෙනවා මහත් ප්‍රීතියක් සතුටක්. ඒ වගේම නුවණද තව දුරටත් විසද වෙනවා. විසද වෙනවා කියන්නේ පිරිසිදු වෙනවා. දියුණු වෙනවා. ඒ පඨවි ආදි ධාතු සතර හැම රූපයකදී හැම රූපයක් කියලා ගන්න හැම දෙයකදීම මූලික ධර්ම සතරක්. එයින් පිට ඒ නැති කිසිදු දෙයක් ලැබෙන්නේ නැහැ. ඊටාම සූක්ෂම දෙයක්. ඒ නිසානේ දැන් ලෝකයේහි විද්‍යාව අතිනුවද සලකන විට බොහෝ සියුම් රූප පිළිබඳ ඇහැට පෙනෙන්නේ නැති දේවල් ගැන සොයලා තිබෙනවානේ. ඒ ඇහැට පෙනෙන්නේ නැති තරම් වූ සූක්ෂම රූප ඛණ්ඩයක උවද රූප පුඤ්ජයක උවද මේ ධාතු සතර තිබෙනවා. මේ ධාතු සතර නැති එකද රූපයක්. ඒ නිසා අභිධර්මයේ ඉගැන්වෙන ඊටාම කුඩා රූප පුඤ්ජය. රූප පුඤ්ජය කියන්නේ රූප කොටස. ඒක ඊට වඩා තනි රූපයක්, ඊට වඩා කුඩා තනි රූප කොටසක් ලැබෙන්නේ නැහැ. ඒ තනි රූප කොටස් කාණ්ඩයක් හැටියට නැත්නම් මේ ගොන්නක් හැටියට ගොනුවක් හැටියට ලැබෙන ඒ රූප පුඤ්ජෙහි තිබෙනවා ධාතු සතරක්. ඒ ධාතු සතර නිසා ඇතිවන උපාදා රූප වශයෙන් දැක්වෙන තවත් රූප හතරක්. ඒවා තමයි සුද්ධාෂ්ටක රූප කලාපය කියලා නම්. සුද්ධාෂ්ටක රූප කලාපය තව නමක් තිබෙනවා අවිනිභෝග රූප කලාපය. ඒ විනිභෝගය කියන්නේ වෙන් කරන්නට පුළුවන්. අවිනිභෝගය කියන්නේ වෙන් කරන්නට බැරි. අන්න එහෙම රූප කලාප. ඉතින් මොකක් හරි වෙන් කරන්නට පුළුවන් කමක් තිබේ නම් යම් කිසි විදිහක එයින් කියවෙන්නේ එතන රූප කලාප කීපයක් තියෙනවා. එක රූප කලාපයක් නෙවෙයි. නෑ ඒක නෙවෙයි. ඒ රූප සාත රූප කියන්නේ ප්‍රිය වූද මේ මිහිරි වූද කියන. ඒ රූප කියන එකේ තේරුම වෙන එකක්. පිය රූප සාත රූප කියන තැන එන ඒ රූප කියන එක මේ රූප දැක්වීමට නෙවෙයි. ඒකම යමක ප්‍රශ්නයක් යමකේ එන ප්‍රශ්නයක් යමක ප්‍රකරණේ ඒ ප්‍රශ්නය එනවා. සියලුම මේ රූපද කියලා. පිය රූපං සාත රූපං කියලා ඒ ගැන කියනවා. ඒ කියන්නේ ඒකට කියනවා වචන සෝධන කියලා. ඒ යමක ප්‍රකරණෙහි වචන සෝධන කියලා ඒක කියන්නේ. පිය රූප සාත රූප කියන වචනේහි තේරුම ප්‍රිය වූද මිහිරි වූද කියන එක. පිය වූද මිහිරි වූද. ඒ කියන්නේ දැන් එහෙම අර ගාථාවකුත් මා මේ පින්නතුන්ට කියලා ඇති මේ අර සීවලී මහරහතන් වහන්සේ සීවලී හාමුදුරුවෝ මව් කුසෙහි සිටියේ කාලය පිළිබඳව 7 අවුරුද්දක් මව් කුසෙහි ගත කළා. පස්සේ බිහිවන්නටත් බොහොම අමාරු වුණා මෑණියන්ට. සුප්පාවාසා කෝලිය දීතා බුදුරජාණන් වහන්සේ වෙතට යවුව තමන්ගේ ස්වාමි පුරුෂයාව යන්නේ මා විඳින දුක ගැන බුදුරජාණන් වහන්සේට කියන්නේ. මේන මූඩ ගර්භව වේදනාවෙන් පීඩා විඳිනවා. ඒ සැනසීමක් බලාපොරොත්තුවයි එහෙම කීවේ. මේ බුදුරජාණන් වහන්සේට පණිවිඩය ඒ ස්වාමි පුරුෂයා ගෙන කියා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සුඛී හෝතු සුප්පාවාසා කෝලිය දීතා ඒ විදිහේ ඒ සුවපත් වේවා ඒ සුප්පාවාසාව ඒ වගේම සුවපත් වූ ධර්මිකුද බිහි කරාවා. ඒ විදිහේ උන්වහන්සේ ආශිංසනයක් කළා. ඒ බුදුරජාණන් වහන්සේ විහාරෙහි ඉඳ ඒ ආශිංසනය කරන විටම සුප්පාවාසා දරුවා ප්‍රසූත කළා.
ඉතින් ස්වාමි පුරුෂයා ආපසු ගෙදර ආවේ. ආ වෙලාවේ දැන් Taman අස්වැසිල්ලක් ලබාගෙන සිටින්නේ. නැවත ස්වාමි පුරුෂයාව පිටත් කර හැරියා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට 7 දවසක් පිට දාණයට ආරාධනා කරා. ඉතින් ඒ ආරාධනාව කළා. ඒ ආරාධනාව බුදුරජාණන් වහන්සේ ඊට පසුදින ආරාධනයක් බාරගෙන තිබුණේ මුගලන් හාමුදුරුවන්ගේ දායකයෙක්ගෙන්. මුගලන් හාමුදුරුවන්ගේ දායකයෙක්ගෙන් ආරාධනාව බාරගෙන තිබුණා. ඉතින් මේ සුප්පා වාසාවට මේ අනුග්‍රහය කළ යුතුව තිබෙනවා. ඒ නිසා මුගලන් හාමුදුරුවන්ට කිව්වා ඔබගේ දායකයයි මේ නිමන්ත්‍රණය කර තිබෙන්නේ. ඒ නිසා ඔහුට දැනුම් දෙන්නයි කියලා. ඉතින් මුගලන් හාමුදුරුවෝ ඒ දායකයාගේ නිවසට වැඩලා දායකයාට කිව්වා ඔබගේ දාණය මේ කල් දාන්නේ සුප්පා වාසාව මේ විදිහේ ආරාධනයක් කරනවායි. ඒ ආරාධනය පිළිගැනීමට. ඔබ වහන්සේ මගේ මේ ජීවිතය ගැන මේ අප වෙනවා නම් මම ඉඩ දෙන්නම්. ජීවිතයයි තමන්ගේ ශ්‍රද්ධාවයි බුදුරජාණන් වහන්සේගේ ඉතින් කීවා මම ඔබගේ ජීවිතය ගැන එහෙම කරුණු කීපයක් ගැන කිව්වා අප වෙන්නම්. හැබැයි ඔබගේ ශ්‍රද්ධාව ගැන අප වෙන්නට බැරියි. ඉතින් පිළිගෙන පස්සේ සුප්පා වාසාවගේ ඒ නිමන්ත්‍රණයට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් 7 දවසක් දාන 7 වෙනි දවසේ සීවලී හාමුදුරුවෝ කියන්නේ සීවලී කුමාරයා. දැන් ලොකු ළමෙක් නේ. අවුරුදු 7 කෙනෙක්. සරියුත් හාමුදුරුවන් සමග කතා කර ඉන්නවා දැක්කා. සුප්පා වාසා කියන මෑණි. එවිට මෑණියන්ට බොහෝම සතුටුයි. සතුටක් ඇති. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී ඇසුවා මේ සුප්පා වාසාවදී මේ විදිහේ දරුවන් ලැබීමට ඔබ තවත් දරුවන් ලැබීමට කැමතිද? ඒ කිව්වේ මේ මහා පීඩාවක් ඉඳන්නේ අවුරුදු 7ක් කොහොම දුක් විඳා. දවස් 7ක් තාම දුක් විඳා. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඇසුවේ කොහොමද නැගෙන් ලැබෙන පිළිතුර උන්වහන්සේ දන්නවා කෙබඳු පිළිතුරක්ද ලැබෙන්නේ කියලා. ඒ ස්වාමීනි මම මේ වගේ තවත් දරුවන් 7 දෙනෙක් ලබන්නට කැමතියි. කෙනෙක් නෙවෙයි. 7 දෙනෙක්. අන්න ඒ විට බුදුරජාණන් වහන්සේ වදාලා ගාථාව. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති. අනේ එතන එනවා අර රූප කියන කතාව නේ. අසාතං සාත රූපේන අසාතං කිව්වේ අමිහිරි දෙයක්. මිහිරිසේද සාත රූපේ කියේ එතන මිහිරිසේ කියන්නේ. මිහිරි වශයෙන් අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං අප්‍රිය වූ දෙයක් ප්‍රිය දෙයක් පැටියටද දුක්ඛං සුඛස්ස රූපේන දුකම සැපවත් දෙයක්සේද සැප වූ දෙයක්සේද පමත්තං ප්‍රමාද වූ අතිවත්තට ඉක්මවලා ගන්න ඉක්මවාසිත. ඒ කියන්නේ එහි තියෙන යථා තත්වය ඉක්මවලා වැරදිසේ සිටනවා. වැරදි දෙයක් ගන්න. දුක සැපසේ අප්‍රිය දේ ප්‍රිය දේ හැටියට අමිහිරි දේ මිහිරි දෙයක් හැටියට ප්‍රමාද වූවෝ ඉක්මවා ගනිද්දී කියන එකයි එහි තියෙන්නේ. අන්න ඒ විදිහේ සාත රූප ප්‍රිය රූප කියන වචනය ඇයි මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනව නේද? මතකේ විතරයි නේ. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසය සාතන්හා උප්පජ්ජමානා උප්පජ්ජති. එත් නිවිසමානා නිවිසති. එහෙම චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. ඇස මේ ලෝකෙහි පිය රූපං ප්‍රිය වූද
මිහිරි වූද දෙයක්සේ ගන්නවා. දැන් ඇස අප එහෙමනේ ගන්න. ප්‍රිය වූ මිහිරි වූ දෙයක් හැටියට ගන්න. ඉතින් මොකද උපදින්නේ? තණ්හාව. තණ්හාව ඊට ඒ ආරමුණු කොට එහි තණ්හාව උපදවා ගන්න. ඊළඟට අනිත් පැත්තෙන් වහන්සේ වදාරන්නේ චක්කුම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහිය මානා පහියති. ඒ තණ්හාව නිරුද්ධ කරනවා, දුරු කරනවා. ඒ ඇස පිළිබඳව හරි හැටියට දැනගත්තා. දැන් අද අපට කතා කරන්නට තිබෙන්නේ ඒ ඇස ආදී පහ ගැන, ප්‍රසාද රූප ගැන. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියා රූප පහක් දැක්වෙනවා. ඒවාට කියන්නේ ප්‍රසාද රූප. චක්කු කියලා එන්නේ මේ ඇසට. ඇසට චක්කු කියලා ඒ වචනය පාවිච්චි කරාම ඒ පිළිබඳ නිර්වචන දක්වනවා. චක්කතිති චක්කු කියලා. චක්කති කියන්නේ කියයි කියන්නේ. කියයි කියන්නේ. මේ බිනදුන් දන්නවනේ ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පඨපනා, විවරණා, විභජනා කියලා එහෙම එන්නේ. ඒ ආචික්කනා කියන්නේ ඒ ප්‍රකාශ කරනවා ඒක. චක්කති කියන්නේ කියනවා. චක්කති. චක්කති. සමවිසමං ආචික්කතිති අත්ථෝ කියලා. චක්කතිති චක්කු. චක්කතිති චක්කු කියන බැවින් චක්කු නමි. කියන ඒ නිසායි චක්කු කියන්නේ. මොනවද කියන්නේ? සමවිසමං ආචික්කතිති අත්ථෝ. සම විසම බව කියන්නේ නුයි කියන එකයි අර්ථය. මොකද සම විසමයි කියන්නේ වල ගොඩයි. වල ගොඩලි. දැන් අපි යනකොට වල තැන් ගොඩ තැන් නේ ඇස තිබෙන නිසා අපිට දක්නට ලැබෙනවා. හරියට වල තැන් ගොඩ තැන් මෙන්න මේ වායි කියා අපට කියන්නාත්මෙනුයි මේ ඇස. ඒ නිසා ඊට චක්කතිති චක්ක සමවිසමං ආචික්කතිති අත්ථෝ. ඒ ඇස මහා භූතයන් සමගමයි උපදින්නේ. ඒ ඇස ලැබෙන අවස්ථාවේදී මහා භූතත් එක්ක එය ධර්මී කියන්නේ එන්නේ දත්තු කාමතා නිදාන කම්මජ භූත ප්‍රසාද ලක්ෂණා චක්කු. දත්තු කාමතා, සෝතු කාමතා, ගායන කාමතා, සායන කාමතා, කුසන කාමතා කියලා අපට තිබෙන ආසාවන් තිබෙන. අපට ආසාවන් තිබෙනවා. මොනවටද? දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, ආග්‍රහණය කිරීමේ ආසාව, රස දැන ගැනීමේ ආසාව, පොට්ටබ්බේ කියන තද මොළොක් ඒ ආදි වශයෙන් පවත්නා ඒ පොට්ටබ්බය ස්පර්ශ කිරීමේ ආසාව අප තුල තිබෙනවා අප්‍රහීන වශයෙන්, නැති නොකිරීම වශයෙන්. ඒකට අප කියන්නේ අනුසය වශයෙන් අපට තිබෙනවා ඒ ආසාව. ඒ නිසා තමයි කොයිතරම් වරපතල තමන්ගේ අවධානය බලවත්සේ යොදාලිය යුතු යම්කිසි කාර්යයක තමන් යෙදී සිටිතත් තමන් දකින්නට කැමැති වන දෙයක් අහල පහල සිදු වෙනවායි කියා ඉලියක්වත් ඇති වුණොත් මේ කරන වැඩේ කොයි එක වුවත් හිමිහිට හෝ තමන්ගේ ඇහැ ඒ පැත්තට හැරෙන්නේ. ඒ මොකද අප තුල තිබෙනවා ඒ බලන්නට දකින්නට තිබෙන ආසාව. දැන් ඒ කියන්නේ බලන්න ඔය පාරේ උනත් ඉතා සුළු මොකක් හරි දෙයක් වුණොත් බොහෝ විට මිනිසුන් රොක්වන්නේ මොකක් හරි දකින්නට බොහොම කැමැත්තක් ආසාවක්. ඒ
සත්‍යයන් තුල මිනිසුන් තුල පවතින. ඒක දත්තු කාමතා කියන්නේ. දැකීමේ කැමැත්ත ආසාව. එතන කාමතා කියන එකෙන් දැක්වෙන්නේ පුදු අර ඡන්දේ හිටි වෙන කැමැත්ත නෙවෙයි. මෙතන කියන්නේම දැකීමට තිබෙන ආසාව. ඒ ආසාව අප තුල පවතින තත්වයක්. ඒකයි අනුසය කියලා. ඒ අනුසය ශක්තිය. ඒ දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, ආග්‍රහණය කිරීමේ ආසාව, රස දැන ගැනීමේ ආසාව, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීමේ ආසාව කියන මේවා මේ දැනුදු අප තුල අප්‍රහීන වශයෙන් පවතී. අප්‍රහීන වශයෙන් ඒවා අනුසය වශයෙන් අප තුල පවතී. එහෙම පවතිද්දීම තමයි අපි කුසල් කරන්නේ අකුසල් කරන්නේ. පින්ද කරයි පවුද කරයි. සමහර විටක දකින්නට තිබෙන ආසාව නිසාම කරන පව්. නේ? දැස නිසාම පව් කරන අය සිටිනවනේ. දැස නිසා කරති බොහෝ පව් කියන්නේ. ඒ සමහර විටක ඒ තිබෙන ආසාව කොයිතරම්ද වරක් දුටුදය ඒ දුටු තැනින් ඉවත යනකොට අර තියෙන ආසාව නිසා ආපසු හැරිත් බලන. ආපසු හැරිලත් බලනවා. අන්තිම දර්ශනයක් ලබනවා. ඒ විදිහේ දැකීමට ආසාව අප තුල තිබෙනවා. එහෙම තිබියදී තමයි අපි පින් කරන්නේ පව් කරන්නේ. අපි මල් පහන් පුදීම, බණ දහම් ඇසීම ආදී මේ පින්කම්ද කරනවා. ඒ වගේම කෙනෙක් සතුන් මැරීම ආදී අකුසල කර්මද කරනවා. ඒ කවර දෙයක් සිදු කරතත් ඒ කරන අවස්ථාවේදීද ඔහු තුල අප්‍රහීන වශයෙන් පවත්නා ශක්තියක් තමා මේ දැකීමේ ආශාව, ආග්‍රහණය කිරීමේ ආශාව ආදී කොට ඇති ඒ ආශාව. ඒ නිසා මොකද වන්නේ? යම් කිසි අවස්ථාවකදී ඒ තැනත්තාගේ මරණය සිදු වෙනවා. අප කතා කරලා තිබෙනවා මේ මරණාසන්න අවස්ථාව පිළිබඳව. මෙන්න මේ මරණාසන්න අවස්ථාවේදී තමා කර තිබෙන කර්මයන් අතුරෙන් යම් කිසි එක කර්මයක් විපාක දීම් වශයෙන් එළඹ සිටිනවා. විපාක දීම් වශයෙන්. ඒ එළඹ සිටින කර්මය මේ ජීවිතයේදී කරන ලද්දක් වන්නට පුළුවන්. ගිය ජීවිතයේදී කරන ලද්දක් වන්නට පුළුවන්. ඊට පෙර භවයේදී කරන ලද්දක් වන්නට පුළුවන්. සමහර විටක බොහෝම ඈත අතීතයේ අවුරුදු 100,000 ගණනකට ඈත ඊටත් එහා යම් කිසි අවස්ථාවකදී කරන ලද කර්මයක් වන්නට පුළුවන්. ඒ කවර කර්මයක් හෝ සිදු කරන අවස්ථාවේදී තමා තුළ අප්‍රහීන වශයෙන් පැවතුනා දැකීමේ ආසාව, ඇසීමේ ආසාව ආදි වශයෙන් ඒ ආසාව තිබෙනවා. ඒ නිසා මේ ඉදිරිපත් වූ කර්මය, එළඹ සිටි කර්මය නිසා අනතුරුව කර්මයාගේ විපාකය, ප්‍රතිසන්දි විපාකය උපදින අවස්ථාවේ ඒ ප්‍රතිසන්දි විපාකයේ ලැබෙන්නේ රූපස්කන්ධයක් ඇති භවයක නම්, ඒ කියන්නේ පංචස්කන්ධය පවත්නා භවයක නම් සිදුවන්නේ කුමක්ද? අර ප්‍රතිසන්දිය ගෙන දුන්නේ ලැබුණු ඒ ආත්ම භාවයේදී තමාට දැකීමට තිබුණු ආසාව නිසා ඒ කර්මයෙන් උපදවා දෙනවා දැකීමට ඕන කරන ඇහැ. ඇසීමේ ආසාව නිසා ඒ ඇසීමට උවමනා කරන කන. ඔය ආදි වශයෙන් ඒ ඉන්ද්‍රියයන්ද ලබාගෙන. ඒ නිසා තමයි ඒ ඉන්ද්‍රියයන්ට කර්මජ රූප කියලා නමක් තියෙන්නේ. කර්මයෙන් උපදවන රූප. ඒ දැකීමේ ආසාව නිදානකොට පැවති කර්මය එකක්. ඇසීමේ ආසාව නිදානකොට පැවති කර්මය තව එකක්. එහෙම නෙවෙයි. මේ කර්ම කවරක් හෝ සිදු කරන අවස්ථාවේදී අප තුළ මේ ආසාවන් සියල්ලම අප්‍රහීන වශයෙන් වී පවතී. ඒ කියන්නේ අපි නැති කරලා නැහැ. දැන් ඒ තත්ත්වය නෙවෙයි රහතන් වහන්සේ. රහතන් වහන්සේට තණ්හාව එහෙම පිටින්ම නැතිව ගියා. ඒ නිසා උන්වහන්සේට දකින්නට ආසයි කියලා එහෙම එකක්. අහන්නට ආසාව. ඒ කිසිදු ආසාවක් උන්වහන්සේ තුල නැහැ. ඒ මොකද අනුසය කියන ඒ රාගානුසය නැත්තම්
මේ කාමරාගානුසය භවරාගානුසය වශයෙන් අනුසය දෙකක් හැටියට දක්වන ඒ ලෝභය සංහාව එහෙම පිටින්ම උන්වහන්සේ තමන්ගේ సంతානියෙන් පිස දැම්මා. ඒ නිසා උන්වහන්සේට නෑ. ඒ අපට තිබෙන නිසා අප කරන ලද ඒ කර්මය කවරක්. දැන් අපි සතර අපායේ යම් කිසි තැනක උපදිනවා නම් යම් කෙනෙක් එහිදීද ඒ තැනත්තාට ඇස ලැබෙනවා. කන ලැබෙනවා. දැන් ඔය බලු බලල්ලා ආදි සතුන් ඒ ඉන්ද්‍රියන් ලැබෙයි තිබෙනවා. ඒ ලැබුණේ කුමකින්ද? ඔවුන්ට ඇස් ලැබුණේ පිනෙන්ද? ඔවුන්ට ඇස් ලැබුණේ සමහරෙක් හිතනවා එහෙම. බල්ලෙකුට බලලෙකුට උවද ඇස් දෙකක් නම් ලැබුණේ. ඒ ලැබුණේ උගේ පිනට නෑ. ඒවා කර්මයෙන් උපදවන රූප, කර්මජ රූප. ඒවා ඒ කලන ලද අකුසල කර්මයෙන් උපදවන ලද රූප, කර්මජ රූපේ කිවේ නිසා. කුසලයෙන්ද ඒ කර්මජ රූප උපදනවා. කුසල කර්මයෙන් අකුසල කර්මයෙන් උපදවනවා. දැන් නිරෙහි උපදින නිරිසතුන්ට ඇස් ලැබෙනවා, කන් ලැබෙනවා. උනට ඒ ඉන්ද්‍රියන් ලැබෙනවා. ඒවා අඩුයි කියලා නෑ. ලැබෙන ඒ ලැබෙන්නේ ඔවුන් නිරෙහි ඉපදීමට හේතු වුණේ යම් කර්මයක් නම් ඒ කර්මයෙන්ුයි ලබා දෙන්නේ. ඒ කර්මය ඔවුන් සිදු කළේ ඒ සිදු කරන අවස්ථාවේදී ඔවුන්ට තිබුණා. දැකීමට ආසාව, ආග්‍රහණ රස ඇසීමට ආසාව, ආග්‍රහණයට ආසාව, රස දැනගැනීමට ආසාව, ස්පර්ශ ලැබීමට ආසාව කියන මේ ආසාවන් තිබුණා. ඒ නිසා උනට ඒව ලැබුණා. ඒ පේන්නේ ක්‍රියාපදිනේ වෙන කර්ම නිසා. ඒ කියන්නේ දැන් වෙන කර්මයේ කීවේ කෙනෙක් කරන ලද කුසල කර්මය දුර්වල වූ කල්හි විහේතුක වූ කල්හි එය පෙරපසු සිත් වලින් කුසල් සිත් වලින් ලැබිය යුතු උපකාරයේද නොලබන තද අවස්ථාවකදී ඒ කර්මය ද්විහේතුක ඕමක කුසල කර්මයක් වෙනවා. ද්විහේතුක ඕමක කුසල කර්මයෙන් මිනිස් ලොව උපතක් ලබා දෙනවා නම් මිනිසකු හැටියට එවිට ඒ තැනත්තා එක්ක ಜಾති අන්ධෙක් වෙනවා. එහෙම නැත්නම් ಜಾති බධිරෙක් වෙනවා. එහෙම නැත්නම් ಜಾති මූඝෙක් වෙනවා. ಜಾති ඒලෙක් වෙනවා. ಜಾති උම්මත්තකෙක් වෙනවා. නපුංසකෙක් වෙනවා. පණ්ඩකෙක් වෙනවා. ඔය ආදි වශයෙන් අභෞවිය ගුණ පහත් මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. එතකොට ඇස් නැතිව උපන්න එක්කෙනයි ಜಾති අන්ධයයි. ඒ ಜಾති අන්ධයා මිනිසෙක් හැටියට උපන්නේ පවකින් නෙවේ. ඒ උපත ලැබුණේ පිනකින්. මිනිසෙක් වුණේ පිනකින්. නමුත් ඒ පින ඔහුගේ දුර්වල පිනක්. ඒ පින දුර්වල වූයේ කරන අවස්ථාවේදීද ඔහු නුවණ උපදවා ගත්තේ නැහැ. ඒ නිසා නුවණ නැති කමින් දුර්වලයි. නුවණ නැති කම නිසා දුර්වලයි, ද්වේහිතයි. තව දුරටත් එය දුර්වල වෙනවා. පසුව ඇතිවුණු, කලින් ඇතිවුණු කුසල් සිත් වලින් උපකාර නොලබපු බැවින් බොහෝ විට වන්නේ කෙනෙක් පින් කරලා ඒ පින බලවත් බවට පමුණවා ගන්නට නොදන්නා හේතුවෙන් ඒ පින දුර්වල කරගන්න. ඔය පින් කරන බොහෝ දෙනෙකු කරන වැඩක්. බොහෝම මහන්සි වෙලා සමහර විටක ධනය වියදම් කරලා නිදි මරාගෙන ඔයගේ පින් කරන අය සිටිනවා. ඒ කරගත්ත පින පසුව ඇති කර ගන්නා වූ මේ පිනම අරමුණු කොට ඇති කර ගන්නා වූ සිත්වල නරක කරගන්න. දුර්වල කරගන්න. පින තිබෙනවා, පින නැති වෙන්නේ නැහැ. නමුත් අර දුර්වල වීම හේතු කොටගෙන බලවත් විපාකයක් දෙන්නට පුළුවන් කමක් නැහැ. ඒකට කරන ලද ඒ කුසල කර්මය නිසා තමයි මිනිසෙක් වුනේ. නමුත් ඒ කුසල කර්මයේ තිබිච්ච පාඩුව අඩුපාඩුකම හේතු කොටගෙන මිනිසෙක් වුණත් මිනිසෙකු වශයෙන් Tamanට ලබා ගන්නට තිබුණු ඇස් දෙක ලැබුණේ නැහැ. ඉතින් ඇස් නොලැබී යාමට තරම් වූ යම්කිසි ඒ අකුසල කර්මයකුත් තිබෙනවා. ඒ කියන්නේ අකුසල කර්මය තමයි කුසල කර්මය දුර්වල කරන්නේ. ඒක මතක තබා ගන්න. කුසල කර්මයේ තිබෙන බලය මඩින්නේ අකුසල කර්ම. එතකොට ඒ අකුසල කර්මයෙන්
වහර ලැබූ කුසල කර්මයේ දුර්වල වී උපදවන විපාකය දුර්වල එකක්. ඒ දුර්වල එකක් නිසානේ මිනිසෙක් හැටියට උපදින්නේ අහේතුකේ නේ අහේතුක ප්‍රතිසන්දි. ඒ අහේතුක ප්‍රතිසන්දියක් ලක් තැනැත්තාගේ ඒ අහේතුක බවම ප්‍රකාශ වෙන දැක්වෙන ප්‍රදර්ශනය වෙන යම් අඩුපාඩුවක් තිබෙනවා. එක්කෝ ಜಾති අන්ධෙක්, එහෙම නැත්නම් ಜಾතියෙන්ම පිළිවෙක්, ಜಾතියෙන්ම ගොළුවෙක්, මූගතිය ගොළුවෙක්, ಜಾති උම්මත්තකයෙක්, උපතින්ම පිස්සෙක්. සමහරු ඉන්නේ උප්පත්තියෙන්ම පිස්සු. නපුංසකේ ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් උරුට නැහැ. එහෙම නැත්නම් පණ්ඩකේ. පණ්ඩකේ ඔය කියන්නේ බලවත් වූ කාම රාගයෙන් දැවෙන අයසිත. පණ්ඩක. ඒ අයගේ දුර්වලකම් තියෙනවා. මේ ඒ වගේම බොහෝම උත්සන්න රාගයක් තිබෙනවා. ආසිත පණ්ඩක, උසූය පණ්ඩක ආදී වශයෙන් නම් තිබෙනවා. ඒවා මම විස්තර කරන්න යන්නේ නැහැ. එහෙම අයසිත බලවත් රාගාධික පුද්ගලයන්. දුර්වල සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. දුර්වලකම. ඒ වගේම රාගය උත්සන්න. එහෙම අයසිත මේ පණ්ඩක. අන්න එහෙම දුර්වල ආත්ම භාවයන් ලබන. එතකොට ඒ ඇස නැතිව උපන්නේ. දැන් අපිට කියන්නට බෑ. කෙනෙක් උපතින්ම කියන්නේ මව් කුසින් බිහි වෙනකොට ඒ තැනත්තාට ඇස් දෙක නොලැබී තිබුණා නම් සාමාන්‍යයෙන් ඔහුව හඳුන්වන්නේ ಜಾති අන්ධයෙක් කියලා. ඒ ಜಾති අන්ධ භාවය නියම කරන්නේ ඒ මව් කුසින් බිහි වෙන අවස්ථාවේදී ඇස් දෙක නැතිව උපන්න නිසාම නොවේ. ධර්මානුකූලව දක්වනවා නම් ඇස ලැබිය යුතු අවස්ථාවක් තිබෙනවා. මව් කුස පිළිසිඳ ගන්නා සත්වයකට ඇස ලැබිය යුතු අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව දක්වා තිබෙන්නේ 11 වෙනි සතියේ අන්තිම දිනයේ. ඒ කියන්නේ 77 වෙනි දිනය. ඒ 77 වෙනි දිනයේදී ඇස කන දිව නැහැය කියන ඒ ප්‍රසාද රූප චක්කු සෝත ගාන ජීවා කියන ප්‍රසාද හතර ලැබෙනවා. ඒ ප්‍රසාද රූප හතර ඒ අවස්ථාවේදී ලැබෙනවයි කියා දක්වනවා. අන්න ඒ අවස්ථාවේදී මේ මව් කුස ප්‍රතිසන්දිගත් කෙනෙකුට ඇස ලැබිය යුතු ඒ අවස්ථාවේදී ඇස නොලැබී ගියා නම් අන්න එහෙතමයි ಜಾති අන්ධයා. ಜಾති අන්ධ. සමහර විටක ඒ විදිහට ලැබුණු ඇස කුස තුලදී සිදුවන යම් කිසි උපද්‍රවයක් නිසා එහෙම ඒවා සිදුවන්නට පුළුවන්. සමහර අසනීප දැන් මෑණියන්ට හැදෙන අසනීප තිබෙන. ඒ නිසා දරුවාට යම් දුර්වලකම් ඇති වෙනවා. ඒ විදිහේ මවට ඇතිවුණු අසනීපයක් කරන කොටගෙන මේ දරුවාට નિયમિત කාලෙහිදී ලැබී තිබුණු S2 මේ මවගේ අසනීපයේ හේතු කොටගෙන දරුවාට සිදුවන යම් කිසි ආබාධයකින් ඒ ඇස නැතිව ගියා නම් ඔහු ಜಾති අන්ධෙක්ම නොවේ. මේක අපිට ප්‍රතිසන්ධිය අර මුලදී ප්‍රතිසන්ධි විපාකයම තමයි හේතු වූයේ. ඒ කියන්නේ ප්‍රතිසන්ධිය ලැබුවා. ඒ ප්‍රතිසන්ධිය දුන් කර්මය බලවත් නොවේ නම් ඒ තැනත්තාට S2 ලබා දීමට තරම්. ඒ නිසායි ඔහුට S2 නොලැබී යන්නේ. එහෙම අවස්ථාවකදී අර සුදුසු කාලෙහිදී નિયમિત කාලෙහිදී චක්සු ප්‍රසාදය නොලැබී. නමුත් નિયમિત කාලෙහිදී චක්සු ප්‍රසාදය ලැබිලා ආගන්තුකව එළඹෙන වෙනත් කාරණයක් හේතු කොටගෙන ඒ S2 නැතිව ගියා නම් පස්සේ ඉතින් අපිට ඒක කියන්නට බෑ. අපි දන්නේ නැහැ ඒ පිළිබඳව කියන්නට. උපදිනකොට S2 නැත්නම් අපි සලකන්නේ ಜಾති අන්ධෙක්. අන්න ඒකයි තේරුම් ගන්නට ඕනේ. එහෙමයි ಜಾති අන්ධ භාවය දක්වන්නට තිබෙන්නේ මේ කර්මය පිළිබඳ වූ ඒ කර්මජ රූපයක් පිළිබඳ වූ චක්සුස ගැන කතා කරනවා.
මොකද? නෑ ඉපදුනාට පස්සේ කොහොමද? ඉපදුනාට පස්සේ ඇස් ඇතුවනේ උපන්නේ. දැන් අපි ඇස් දෙක නැතුව ගියාම අපිට කියනවා ಜಾති අන්ධය වෙයි. නෑ. ඒක කර්මයකින් වන්නට පුළුවන්. දැන් ඇසයි කියන එක නැතිවීමට නොයේ හේතු තිබෙනවා. නේ? ඇසයි කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. බොහොම ආරක්ෂා සහිතව තිබෙනවයි කියලා අප සලකතාම ගිනි රස්නයක් තදින් වැදුනොත් ඇස් දෙක නැති වෙන්නට පුළුවන්. නේ? කාගේ හරි අතින් දෙන පහරකින් බලවත්සේ වැදුනොත් ඒත් ඇස් නැති වෙන්නට. මා දන්නවා සමහර කෙනෙකුගේ ඇස් නැති උනේ මේ මූණ පිහදාන්න ගත්ත තුවාය ගසලා අන්න. ඇහි වැදිලා ඒ ඇහැ නරක්. මේ මූණ පිහදාන තුවාය. නෑ ඒක යම්කිසි කර්මයකගේ සම්බන්ධය තිබෙන්නට පුළුවන්. ඉතින් ඒක කර්මයටම විතරක් දාන්නට බෑ. නේ දැන් නෑ ඇක්සිඩන්ට් කියලා එක විතරක් නෙවෙයි අනතුරේ දැන් එහෙම දෙයක් කරනකොට වුණා කෙනෙක් සිහිය ඇතිව කළා නම් නේද අපි ආගමේ උගන්වනවා ධර්මයේ උගන්වනවා හැම ඉරියව්වක්ම සිහියෙන් පවත්වන්න. සිහියෙන් පවත්වනවා නම් මේ සුවායගත හැටිය ගසන්නේ එහෙම කරන්නේ නෑ නේ මනුස්සයා. එයා ඒක අරගෙන යම් කිසි එක්තරා සම්සුන් කමකින් ඒ කටයුත්තේ යෙදෙන්නේ. එතකොට අර විදිහේ මේ හදිසි අනතුරක් සිදුවන්නට බෑ. ඒ නිසා කියන්නට ඕනේ ඒක කර්මයකට සම්බන්ධය තියෙන්නට පුළුවන්. නැtei කියන්නේ නෑ. නමුත් ඔක්කොම කර්මයටම දාලා කොහොමවත් බලක්වන්නට බැරි දෙයක් මේ කර්මයෙන් සිදුවන්නටම ඕනේ කියලා එහෙම ගන්න. එහෙම ගත්තොත් මිනිසුන්ට මොනම දෙයක්වත් සිතාමතා කරන්නට බෑ. එතකොට අර මක්කලි ගෝසාලගේ වාදයට වැටෙනවා. මක්කලි ගෝසාල එහෙම නෙකේ. නෑ මක්කලි ගෝසාල කීප හැටියට එහෙමනේ. මක්කලි ගෝසාලගේ පිළිගැනීමේ හැටියට අපට නැති අප්‍රකාරයේ නැති පරකාරයේ අපට මොනවත් කරන්නට බෑ. මේ මිනිසුන් විඳින සැප දුක් දෙක ද්‍රෝණයකින් මැනලා තියෙන්නේ. දෝන මිතේ සුඛ දුක්ඛේ ද්‍රෝණයකින් මැනලා වගේ එකිනෙක කෙනා මෙච්චර කල් මේ තැන්වල මෙපමණ කල් මේ තැන්වල සැරිසරලා අන්තිමේදී දුක් කෙලවර කරනවා. බාලයාය පඬිතයාය කියලා සිදුවන වෙනසක් නැහැ. තමාගේ උත්සාහයෙන් කියලා තමන්ගේ විමුක්තිය ඉක්මන් කර ගැනීමක් හෝ තමන් කිසිදු ක්‍රියාවක් නොකළයි කියලා විමුක්තියේ ප්‍රමාද වීමක් හෝ නැහැ. අන්න එහෙම ගත්තා. එතකොට කර්මයක් බල නැහැ කියලා. හේතුඵල කිසි දෙයක් නැති. එයා හේතුකවාදියෙක්, නාස්තිකවාදියෙක්, ඒ වගේම අකිරියවාදියෙක්. ඒ තුනම එනවා ඔහුගේ මේ මක්කලි ගොස්. එහෙම නෙමෙයි. කර්මය කියන එක බොහෝම විස්තීර්ණ දෙයක්. බොහෝම විස්තීර්ණ දෙයක්. අප අනන්ත අප්‍රමාණ කර්ම රැස් කරලා තියෙනවා. ඒ කර්ම වුවද ඒ අවස්ථාවකදී ඉදිරිපත් වෙන්නට හරියට මාන බලාගෙන ඉන්නවා වගේ කියන්නත් පුළුවන්. ඒ කියන්නේ එහෙම කර්ම තිබෙනවා අපිට. ඒ කර්මයක් ලං වෙන්නට පුළුවන්. තමාගේ ප්‍රයෝග සම්පත්තිය කියන එක නැතිව ගොස් ප්‍රයෝග විපත්තිය හේතු කොටගෙන තමා කර තිබෙන අකුසල කර්මයක් ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අර කර්ම විපාක දෙනකොට සිදුවන තත්ත්වයන් ගැන අප කීවේ. තමන්ගේ ප්‍රයෝග විපත්තිය හේතු කොටගෙන තමා අතීතෙහි කර තිබෙන අකුසල කර්මයකගේ විපාකයක් දීමට අවස්ථාව මේ ප්‍රයෝගයේ විපත්තිය නිසා ලැබෙන්නට පුළුවන්. එහෙම කර්ම වලදී දැන් ඒ නිසා සිටින දරුවාගේ ඒ සුවය සමීපය ගැන ඒ මෑණියන් වග බලා ගත යුතු බවකුත් දක්වනවා. කෑමෙන් බීමෙන් ආදී ඒ බඳු කටයුතු. අන්න එහි විදිහේ අප්‍රවේශම් කමකින් සිදු වුණොත් යම් කිසි දෙයක් ඒකටත් ඒ දරුවාගේ කර්මයක් පිළිබඳව කියන්නටත් පුළුවන්. නමුත් මවගේ වැරදි පිළිවෙත අන්න ඒ වගේ කර්ම. ඒ නිසා මේ ධර්මෙහි උගන්වන්නේ නානා හේතු එක හේතුවක් නෙවෙයි. නානා හේතුක්. ඒ නානා හේතුක ධර්මයක් බුද්ධ ධර්මය. නේ? මෙතන උගන්වන්නේ නම් කර්ම හේතු. මොකක්ද? චක්ඛු සෝතාදී මේවා ලැබීම ලබා දෙන්නේ කර්ම. ඒ නිසා ඒවට කම්මජ රූප නැත්නම්
කටත්තා රූප කියලා නම. ඇස දත්තුකාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණා චක්ඛු. දැකීමේ ආසාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය චක්ඛු නමි. සෝතුකාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණා සෝත. ඇසීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය සෝත ප්‍රසාද. සායන ධායන කාමතා නිදාන භූතප්පසාද ලක්ෂණා ධායන කාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ෂණා ධාන සායන කාමතා කියන්නේ රස දැන ගැනීමේ කැමැත්ත නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය ජීවහා අසාද. ඊළඟට දක්වන්නේ කුසන කාමතා ස්පර්ශ කිරීමේ කැමැත්ත ආසාව නිදාන කොට පැවති කර්මයෙන් උපදවන ලද මහා භූතයන්ගේ උපය කාය ප්‍රසාද. මෙන්න කියන පද ප්‍රසාද. ඒ ප්‍රසාද ගැන මම හිතන්නේ ඔය ඇති ඒවා තිබෙන්නේ කොහිද කියන එක දක්වනවානේ. මේ අක්ෂිගෝලය ඇසුරු කරගෙන පවතින තත්වයකුයි චක්කු ප්‍රසාද කියන්නේ. මේ කන් බිලෙහි තිබෙන එක්තරා ප්‍රදේශයක් සීමා කොට පවත්නා තත්වයක් හැටියටයි සෝත ප්‍රසාදය. නැහැ කුරෙහි එළුකුරේකට සමාන තැනක පැතිර පවතිනා මහත් භූතයන්ගේ උපයක්සේ දක්වනවා ගහන ප්‍රසාදය. මේ දිවෙහි මේ නදහරියේ ඒ මහනෙල් මල් පෙත්තක අග කොටසේ මෙන් පැතිර පවත්නා ඒ ස්වභාවයක් හැටියට දක්වනවා ඒ ජීවහා ප්‍රසාදය. කයෙහි මේ වේලුණු කම්මේ නිය අග කෙස් අග කියන ඒ තැන් හැර අනිත් හැම තැනම පැතිර පවත්නා මහා භූතයන්ගේ උපයක්සේ දක්වනවා කාය ප්‍රසාදය. එහෙම ජඨරාග්නිය පවත්නා තැන කාය ප්‍රසාදේ නැtei කියලා කියනවා. එහෙම තැන් හැර අනිත් හැම තැනකම වාගේ කයෙහි පැතිර පවත්නා ඒ ගැටෙන දෙයක් දැනගත හැකි සිත උපදනා තැන හැටියට සැලකෙන ඒ ප්‍රසාදය කාය ප්‍රසාදය කියලා දක්වනවා. මේ සියල්ලම අර ආසාව නිසා ලබා දුන්න කර්මජ රූප. ඒ කර්මයෙන් ලබා දුන්න රූප කම්මජ රූප. ඊළඟට එන්නේ ප්‍රසාද ළඟට එන්නේ භාව රූප නේ. ප්‍රසාද විෂය කර්මජ රූප කිය පිළිබඳ එකපාරටම කිව්වම ලේසි. අනිත් එක කර්මජ රූපයන්ගේ දැන් ඔය පහ. ඊළඟට කර්මජ රූපයන් වශයෙන් තිබෙන්නේ ඉතිභාව රූපය, කුම්භාව රූපය, ජීවිත රූපය, හදය රූපය. ඉතිභාව, කුම්භාව, ජීවිත, හදය. ඒ හතර පිළිබඳව අනිත් දවසේ. අර ඉගෙන මේක දක්වා තිබෙන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල ප්‍රසාද ඊළඟට විෂය රූප අපි මේ කර්මජ රූප ටික ඉක්මනට එකපාර කියමු. ඊළඟට කියන්නේ සබ්බේ සංඛාරා අනිත්‍යා පියලා පඤ්ඤාය පස්සී අතරින්ද දුක්ඛේ සමග්ගෝ සිද්ධා. සබ්බේ සංඛාරා අනිත්‍යා පියලා පඤ්ඤාය පස්සී අතරින්ද දුක්ඛේ සමග්ගෝ සිද්ධා. සබ්බේ ධම්මානත්තා පියලා පඤ්ඤාය පස්සී අතරින්ද දුක්ඛේ සමග්ගෝ සිද්ධා. දුක්ඛපත්තාතනි දුක්ඛා භයපත්තාතනි භයාසෝ පත්තාතනි සෝකා සබ්බේ කාමනෝ අක්ඛසත්තාතනි මත්තා විවානාදා විකා විනන්තනන විකා කියන ප්‍රතිස්ථාසන අක්ඛසත්තාතනි මත්තා විවානාදා විකා විනන්තනන කියන ප්‍රතිස්ථාසන අක්ඛසත්තාතනි මත්තා විවානාදා විකා විනන්තනන